අපි අද බලමු පියෝමැත්ස් පේපර් එකේ පළවෙනි කොටසේ එන සංකීර්ණ සංඛ්‍යා ගාන කොහොමද විසඳන්නේ කියන එක. ඒතර මේ ගැටලුවේදී ඇත්තටම සංකීර්ණ සංඛ්‍යාවල අපෙන් අහන්නේ ආගම් සටහන මත වූ පත සම්බන්ධයෙන් තමයි. ඒතර සිලබස් එකේ තියෙනවා මේකේ පත තුනක්. ඒ පත වලින් අපි දෙකක් ඉස්සෙල්ලම බලමු. අනිත් වීඩියෝ එකේ බලමු තුන්වෙනි පතය. මුලින් බලමු අපි මෙන්න මේ පතය. මේ තියෙන ප්‍රධාන විස්තරය. ප්‍රධාන විස්තරය තියෙන්නේ ඍණ 180 ඉඳන් ධන 180 දක්වා. ඒ කියන්නේ දැන් 240 වගේ කෝණයක් આવොත් ඒක ඍණ 120 වශයෙන් තමයි මෙතන අපි ලියන්නේ. ඒතර මේ සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රධාන විස්තරي ටීටට සමාන වෙන පතේ මොකද්ද? අපි ඒක තමයි බලන්නේ. මේක ගැන අදහසක් ගන්න අපි බලමු මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යා දෙක. මේක තමයි Z, මේක තමයි Z නෝට්. ඒතර මේක අඩු කරත් ඔයගලන්ට එනවා Z and Z නෝට් කියන්නේ මේ විදිහට අනුරූප තාත්වික හා අතාත්වික කොටස් සුළු කරාම මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ලැබෙනවා. ඒතර අපි මේක ලකුණු කරොත් ආගම් සටහනේ 4 ධන 5යි i කියන්නේ මේ පැත්තට 4යි y මොකද මේක තමයි අතාත්වික අක්ෂය. ඒතර මෙතන තමයි Z කියන සංකීර්ණ සංඛ්‍යාව තියෙන්නේ. ඊගොට Z නෝට් ගත්තොත් මේ තියෙන 2 ධන i. ඒතර මේ පැත්තට 2යි මේ පැත්තට 1යි. මේක තමයි Z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව. ඒතර මේක අඩු කරාම එනවා 2 ධන 4යි i. ඒතර මේ පැත්තට 2යි අතාත්වික පැත්තට 4යි මේක. ඒතර සංකීර්ණ සංඛ්‍යාවක් හැමතිස්සෙම අපි මූල ලක්ෂ්‍ය ඉදන් තමයි බලන්නේ. ඒතර මේක තමයි Z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව. හැබැයි ඔයගලන්ට පේනවා මේක මේ සමාන්තර රාශියක් වගේ තියෙන්නේ. ඒතර හරියට මේ Z නෝට් ඉඳලා Z තියෙන මෙන්න මේ රේඛා ඛණ්ඩයට සමාන්තරව මෙතනින් ඇඳම අපිට එන සංකීර්ණ සංඛ්‍යාව තමයි Z නෝට්. එතකොට හැබැයි මතක තියාගන්න සංකීර්ණ සංඛ්‍යාව මෙතන ඇඳට Z කියන එක තියෙන්නේ මෙතන. මේ රේඛාව උඩ තමයි තියෙන්නේ. හරි? Z කියන එක මේ රේඛාව උඩ තියෙන්නේ. හැබැයි Z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව මීට සමාන්තරව හරියට මූල ලක්ෂ්‍ය ඉඳන් ඒ සමාන දිගකින් අපි ඇඳුත් මෙන්න මෙහෙම රේඛා ඛණ්ඩයක් අන්නේ රේඛා ඛණ්ඩය තුලින් අපිට ලැබෙන්නේ Z නෝට්. හැබැයි මතක තියාගන්න ආයෙ මම කියන්නම් Z කියන එක තියෙන්නේ මෙන්න මේ Z නෝට් වලින් ඉඳන් එළියට යන රේඛාව උඩ තමයි. Z තියෙන්නේ මෙතන. එතකොට දැන් අපි බලමු මෙන්න මේක. ඉතින් ආපහු අපි එන්දුත් මේක Z නෝට් මෙතන Z. Z කියන්නේ මේ රේඛාව උඩ ඕනම තැනක් වෙන්න පුළුවන්. හරි? එතකොට මේකේ Z නෝට් කියන්නේ හරියට මීට සමාන්තරව මෙතනින් යන මෙන්න රේඛාව. මේ රේඛාව. මේකට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා යන මේක. Z මේ හරියනම් මෙතන තමයි මේ Z. Z මෙතන නම් Z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ දක්වා එනවා. දැන් අපි හිතමු මේකේ විස්තරය θ. හැබැයි මතක තියාගන්න මේක විස්තරය තමයි අපිට දීලා තියෙන්නේ. අපි හොයන්න ඕන ඇත්ත Z තියෙන්නේ කොතනද කියලා. අපි කලින් පොඩි උදාහරණයක් දැක්කා ඇත්ත Z තියෙන්නේ මෙන්න මේක උඩ. අපේ මේ සමීකරණෙන්ද Z තියෙන්නේ මේක උඩ. මේ රේඛාව උඩ. ඒතර මෙතනත් හරියටම විස්තරය මොකද මේ දෙක සමාන්තර වෙන්න ඉපේ. ඒතර මෙතනින් තමයි මේ θ කෝණය මැනෙන්නේ. ඉතින් අපි Z නෝට් වලින් පටන් අරගෙන θ කෝණයක් මැනලා මෙන්න මේ රේඛා ඛණ්ඩය අඳින්න ඕනේ. මෙතන මේ මතක තියාගන්න විස්තරය ගද්දි හරියට මේ ලක්ෂයේ විස්තරය අපිට කියන්න බෑ. මේ ලක්ෂය නැතුව තමයි අපිට අඳින්න වෙන්නේ. Z නෝට් නැතුව මෙන්න මේ රේඛාවේ කොටස. මේ රේඛාව මේ පැත්තට ඇඳුත් වැරදි. මොකද හේතුව? ඒතකොට θ විස්තරය කියන්නේ මෙතන ඉඳන් මෙතනට වයින්. ඒතර වැරදි. එක්කෝ මේ පැත්තට. දැන් මේක 60 නම් මේක ඍණ 120යි. ඒක හරියන්නේ නැහැ. ඒතර මේ පැත්ත අපි සලකන්නේ නැහැ. මේ ලක්ෂ්‍යය ඉඳන් මේ එක පැත්තට තියෙන කියන්නේ මේ පැත්තට තියෙන ඒ කියන්නේ මෙන්න මේ රේඛාව උඩ තියෙන සංකීර්ණ සංඛ්‍යාව තමයි අපි සලකන්නේ. මේකට කියනවා අර්ධ රේඛාවක් කියලා. ඒතර මේ Z නෝට් වලින් විහිදෙන අර්ධ රේඛාව උඩ තමයි මේ Z අපිට අදාළ Z කියන එක තියෙන්නේ. දැන් අපි බලමු උදාහරණයකට මෙන්න මේක. මෙතන දෙක. Z දෙකේ විස්තරය ප්‍රධාන විස්තරය 5 බෙදීම 6ට සමාන වෙන පතය. ඒක ඔයගොල්ලෝ කරන්නේ දෙකෙන් පටන් ගන්නවා. මෙතන වගේමයි. හරියටම අංශක 30කින් එහෙම නැත්නම් 5 බෙදීම 6කින් යන මෙන්න මේ අර්ධ රේඛාව සලකනවා. ඒතර මේක තමයි මේ පතය. හැබැයි මේ පැත්තට ඇඳුත් වැරදි.
දෙක කියන ලක්ෂ්‍ය අපි සාමාන්‍යයෙන් ඇතුළත් කරන්නේ නැහැ. මොකද එතනදී විස්තරය කියන්න බෑ. ඉතින් පොඩ්ඩක් හරි මේ පැත්තට නික්මුණයින් පස්සේ තමයි හරියට කෝණය මනින්න පුළුවන්. ඒ ලක්ෂ්‍යය ඉඳන් ඒ ලක්ෂ්‍යයේ ඒ වෙනස ඒ රේඛා ඛණ්ඩය දිගක් නැහැනේ. ඒතර කෝණයක් මනින්න බෑ. ඉතින් මේ ලක්ෂ්‍යය ඇර ඊටු ටික තමයි අපි සලකන්නේ. දැන් බලමු දෙවෙනි පතය. මේ තියෙන්නේ මාපාංක Z නෝට් සමානයි R. මේක නම් අපිට පුළුවන් ඇත්තටම මේකේ කාටසියානු සමීකරණය ගන්න. අපි ගමු මේ Z කියන එක සාධාරණ x ධන iy ඍජු කෝණීය ආකාරයෙන් ලියමු. Z නෝට් ලියමු මේ විදිහට. එහෙම ලියවම මේකේ මාපාංකය සමානයි R වෙන්න ඕනේ. අපි මේ අනුරූප සංකීර්ණ සංඛ්‍යා ටික මෙතනට ආදේශ කරලා සුළු කරොත් තාත්වික කොටස එනවා x ඍණ x නෝට්, අතාත්වික කොටස එනවා y ඍණ y නෝට්. අපි දන්නවා සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මෙන්න මේ තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගය එකතුවේ වර්ගමූලය. මේක තමයි මේ මාපාංකය. දැන් අපිට පුළුවන් දෙපැත්ත වර්ග කරන්න. එතකොට මේක එනවා. මේක අපිට හිතාම හුරු පුරුදු සමීකරණයක්. මේ තියෙන්නේ මොකද්ද? වෘත්තයක සමීකරණය. මේකේ කේන්ද්‍රය තමයි x නෝට් y නෝට්, අරය r. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් මේ x නෝට් y නෝට්ට අනුරූප ලක්ෂ්‍ය ගත්තොත් එතන x නෝට් y නෝට්ට අනුරූප ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? z නෝට්. මේ z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව තමයි මෙතන තියෙන්නේ. ඒතර අරය r වූ වෘත්තයක් අපි ඇඳුත් ඒක කේන්ද්‍රය කරගෙන ඒක තමයි මෙන්න මේ z ඍණ z නෝට් මාපාංක සමානයි r කියන මේ පතය. හරි. ඊට පස්සේ අපි දැන් බලමු මෙන්න මේ උදාහරණය. මෙන්න මේ පතේ මොකද්ද? අපිට පුළුවන් මේක අය ලියලා මේ ඍණ ලකුණ එළියට ගන්න. ඒත් අපිට එනවා z මාපාංක ඍණ 1 ධන i. වල මාපාංකය තමයි මේ දෙකට සමාන වෙන්න ඕනේ. ඒතකොට ඔයගොල්ලෝ හොයාගන්න ඕන මෙතන z නෝට් හෙව්වා වගේ මොකද්ද මේ සංකීර්ණ සංඛ්‍යාව? මෙන්න මේක. මේක තියෙන්නේ මෙතන 1 ධන i කියන්නේ මේ පැත්තට 1යි මේ පැත්තට 1යි. එහෙම නැත්නම් එක එක ඛණ්ඩාංකය සහිත ලක්ෂ්‍යය තමයි මේ 1 ධන i ඒකෙන් තමයි 1 ධන i කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන්නේ. ඒතර මේකේ අරය 2යි. එහෙනම් මේ පතේ තමයි z ඍණ එතන මේ වෘත්තය තමයි මෙන්න මේකේ පතේ වෙන්නේ. අපි දැන් බලමු. හරි මේක හැමසෙම වෘත්තයක්. මෙතන තියෙන්නේ අර්ධ ඒක එහෙම නැත්නම් රේඛා අර්ධ රේඛාවක්. මේකට කියන්නේ අර්ධ රේඛාවක්. මේ පතේ වෘත්තයක්. දැන් අපිට බලන්න පුළුවන් මෙන්න මේ සටහන. මේ කරුණු තුනක් අපිට මෙතන අදාළ වෙනවා. මේ කරුණු තුන අපිට විවිධ ගැටලු වලදී අවශ්‍ය වෙනවා. පළවෙනි එක තමයි අපි දැක්ක මේ සංකීර්ණ සංඛ්‍යා දෙක මාපාංකය කියලා කියන්නේ. අන්තරය කියලා කියන්නේ මේ තියෙන්නේ. මේ සංකීර්ණ සංඛ්‍යා දෙකේ මෙතනට ආවම මෙන්න මේ අන්තරය කියලා කියන්නේ මෙන්න මේ රේඛා ඛණ්ඩය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව. ඒතර මේකේ මාපාංකය කියන්නේ මොකක්ද? එහෙනම් මේ දිග. මාපාංකය කියන්නේ හැමතිස්සෙම මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාවේ දිග. උගල දන්නවා මෙතන සමාන්තර ආශ්‍රයයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දිග සමානයි මේ දිගට. එහෙනම් මේ z නෝට් මාපාංකය එතකොට z නෝට් කියන සංකීර්ණ සංඛ්‍යාව මෙන්න මේ රේඛා ඛණ්ඩය මගින් නිරූපණය වෙනවා. මෙන්න මේක මගින් මෙතන මේ රේඛා ඛණ්ඩය මගින් මේක මගින්. එතකොට මේකේ මාපාංකය කියන්නේ මේ දිග. හැබැයි මේක සමාන්තර ආශ්‍රයයක් වගේ තියෙන්නේ. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද දෙකක් සමානයි. සමාන්තරයි. එතකොට මෙන්න මේ දිගයි සමානයි. එතකොට මේකේ මාපාංකය z නෝට් නම් මේ z නෝට් මාපාංකය කියන්නේ ඇත්තටම z නෝට් යා කරන රේඛා ඛණ්ඩයේ දිග. හරි. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතනට ආවයින් පස්සේ මේ තියෙන z1 හා z2 යා කරන රේඛා ඛණ්ඩේ. හරි එහෙනම් අනුරූප ලක්ෂ්‍ය යා කරන රේඛා ඛණ්ඩයේ දිග තමයි මේකෙන් කියවෙන්නේ. ඒක අපිට නිතර ඕන වෙන එකක්. ඊට පස්සේ අපිට පුළුවන් z මාපාංක කියන්නේ z වල ප්‍රතිබද්ධී මාපාංකය. ඒක අපි සංකීර්ණ සංඛ්‍යාවල මුලින් දන්න ලක්ෂණයක් ගුණයක්. ඒතකොට මේක පාවිච්චි කරලා මෙන්න මේ වගේ යෙදීමක් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියන්නේ ඒකේ ප්‍රතිබද්ධී මාපාංකය.
මම ප්‍රතිපදයක් ගන්නවා මෙහෙම. ප්‍රතිපදය අපිට පුළුවන් එකතුව හරහා බෙදන්න. ඒතර මෙතන ප්‍රතිපදය ඉර මේ කොටස මේකට යෙදෙනවා. දෙකේ ප්‍රතිපදය දෙකමයි. මොකද දෙක කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. තාත්වික සංඛ්‍යාවක ප්‍රතිපදය ඒකමයි. ඒතර මෙන්න මේ ප්‍රතිපදය කියන්නේ නැවතත් ඉසෙඩ්. ප්‍රතිපදය කියන්නේ නැවතත් ඉසෙඩ්. එහෙනම් මේක සමාන වෙනවා මේකට. ඒතර කිසියම් වෙලාවක අපිට නිකන් මේ දෙක වෙනස් වගේ පේනුනට මේ දෙක ඇත්තටම එකම සංකීර්ණ සංඛ්‍යාව. ඊගොට තව එකක් තියෙනවා. ගුණිතයක මාපාංකය කියන්නේ මාපාංක වල ගුණිතය. මේකත් සමහර තැන්වල අපිට යොදන්න පුළුවන්. දැන් අපි හිතමු IZ ඍණ 1 මාපාංකය කිව්වොත් උගලන්ට මේ එක කියන එක ගන්න පුළුවන් ඍණ එක ගන්න පුළුවන් I වර්ගය කියලා. දැන් මේ I එක පිටතට ගන්න පුළුවන්. ගත්තොත් උගලන්ට ලියන්න පුළුවන් Z ධන I වතාවක් I කියන එකේ මාපාංකය. දැන් මෙතන ගුණිතයක් නේ තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන මොකද්ද? මේක ලියන්න මාපාංක වල ගුණිතය. ඒතර I වල මාපාංකයේ වතාවක් Z ධන I වල මාපාංකය. නමුත් ඔයගොල්ලෝ දන්නවා I වල මාපාංකය. I කියන්නේ මොකද්ද? y ඛණ්ඩාංකයේ එක මගින් නිරූපණය කරන y අක්ෂමත් තියෙන එක කියන ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව. ඒතර ඒකේ දිග 1යි. ඒතර මෙතන මේකේ මාපාංකය 1යි. මොකද මේක මේ වගේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ. I කියන සංඛ්‍යාව මෙතන තියෙන්නේ. මේ දිග 1යි. මේ දිග 1යි. ඒතර මේකේ මාපාංකය 1 හින්දා එකෙන් මොකක් වැඩි කරත් ඒකම අපිට ලැබෙනවා. එහෙනම් මේක බැලු බැලමුට වෙනස් වුණත් මේ දෙකේ මාපාංක දෙක සමානයි. සමහරවිට අපිට දෙන්න පුළුවන්. මෙහෙම එකක් දීලා ඒකේ මේ වගේ එකක් ලබා ගන්න. එහෙනම් ඒ වෙලාවට ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ඇසුරින් තමයි ඒක ලබා ගන්න වෙන්නේ. දැන් මේ ටික තමයි අපිට ඇත්තම ගණන් වලට අවශ්‍ය වෙන්නේ. ඔය පත දෙක සහ මෙන්න මේ සටහන. දැන් අපි බලමු මෙන්න මේ ගැටලුව. ගැටලුව අපි මේකේ තුනක් සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි එකම ආගම් සටහනක මෙන්න මේ පත දෙක ලකුණු කරන්න. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපි කලිනුත් එකක් හැදුවා ඒ වගේ. ඊට පස්සේ ඒවයි ඡේදන ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන ඡේදන ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව. දැන් මේකෙන් අර්ධ රේඛා දෙකක් එන්නේ. මේක කොහොමද අපි ගන්නෙ? අපි දන්නේ Z ඍණ Z නෝට් කියන එක. ඒතර මේක හිතන්න ඕන Z ඍණ දෙක. ඒතර මේක Z නෝට් එකේ තියෙන ඍණ දෙක. Z ඍණ දෙක. ඒතර Z නෝට් කියන්නේ ඍණ දෙකයි කෝණය 45යි. එන ඔයගොල්ලෝ ඍණ දෙකෙන් පටන් ගන්න ඕන. මෙතනින් මෙන්න අර්ධ රේඛාවක් මේ ලක්ෂ්‍ය ගන්න නැහැ. මෙතනත් මේ ලක්ෂ්‍ය ගන්න නැහැ. මේ ලක්ෂ්‍ය නැතුව මෙන්න මෙතනින් අංශක 45ට යන රේඛා ඛණ්ඩය තමයි ඔයගොල්ලෝ ගන්න ඕන. ඊගොඩ මෙතන කෙලින්ම ඉසිරින දෙකේ ප්‍රධාන විස්තරය කිව්වම දෙකෙන් පටන් ගන්නි. කෝණය 135යි. එතකොට මේ x වල x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්ත අංශක 135ක් සාධන දිශාවට රේඛාවක් ඇහුවම මෙහෙම එනවා. ඔයගලන්ට පේනවා මෙතන කෝණය 45යි මේක 45යි. මේ දිග 2යි 2යි. මේක පොදු පාදේ මේ ලම්බකයි මේ දෙක ඇත්තටම සමපාද මේ අංග සම ත්‍රිකෝණ දෙකක්. මේ ඒ කෝණෙත් නෑ ඇත්තටම. මෙතන 45යි. ඒතර මේ ලක්ෂ්‍ය තමයි හරියට මේ කැපෙන්නේ. මොකද මේ දිග 2යි මේ දිග 2යි මේ දෙක සමානයි. මේ කෝණ දෙක 45යි. එහෙනම් ඔයගලන්ට පේනවා මොකද්ද වෙන්නේ? මේක සම ද්විපාද ත්‍රිකෝණයක් මේ තියෙන්නේ. මොකද මෙතන 90යි මෙතන 45යි. එහෙනම් මේ දිග සමානයි මේ දිගට. එහෙනම් OP කියන්නේ 2යි. එහෙනම් ඔයගොල්ලෝ කෙලින්ම දන්නවා මේ ලක්ෂ්‍ය තියෙන්නේ y අක්ෂයේ උඩ. මේකේ නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව වෙන්නේ එකක් දුරින් තියෙන්නේ I දෙකක් දුරින් තියෙන්නේ 2යි I. ඒතර P මගින් 2යි I නිරූපණය කරයි. එහෙම නැත්නම් මේ පොදු ලක්ෂ්‍ය මගින් නිරූපණය කරන සංකීර්ණ සංඛ්‍යාව තමයි 2යි I. හරි. අපි ඊගොට බලමු ආගම සටහනේ මෙන්න මේ පතය මේකේ පතය අඳින්න කියනවා. ඊට පස්සේ අපි එම පතේ මත මාපාංක Z ඍණ 5 කියන එක අවම වන Z අගය. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක කිලිම අඳින්න පුළුවන්. ඒ කොහොමද? මේ දෙක කියන ලක්ෂයේ අයින් කරලා අංශක 60කින් ආනත ඒ කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග අංශක 60ක් සාධන මෙන්න මේ අර්ධ රේඛාව තමයි මේ පතේ. ඔයගොල්ලන්ට හොයාගන්න ඕන මොකද්ද පටන් ගන්න ලක්ෂ්‍ය මොකද්ද ආනතිය. බොහොම සරල දෙයක් තියෙනවා. ඊට පස්සේ අපි අහනවා එම පතේ මත මෙන්න මේ මාපාංකයේ අගය අවම වන Z අගය.
දැන් ඒක ටිකක් අමාරුයි. ඒක හිතා ගන්න බෑ. අපි බලමු මොකද්ද කියලා. අපි පොඩ්ඩක් අතනට යමු. මොකද්ද මේ තියෙන්නේ? සංකීර්ණ සංඛ්‍යා දෙකක් මෙහෙම අන්තරය අරගෙන දෙකක අන්තරය අරගෙන මාපාංකය ගත්තොත් මේකෙන් ලැබෙන්නේ අනුරූප ලක්ෂ යා කරන රේඛා ඛණ්ඩයේ දිග. හරි? එතකොට මොකද්ද මේ කියවෙන්නේ? මේ කියවෙන්නේ ඉසෙඩ් හා පහ කියන එක යා කරන රේඛා ඛණ්ඩයේ දිග. ඒතර ඉසෙඩ් කියන එක මේ හරිය තිබ්බොත් පහ තියෙන්නේ මෙතන. මේ හරිය දිග වැඩි. මේ ඉසෙඩ් එල්ලෙන් ඉසෙඩ් ලක්ෂය මේ පැත්තට එල්ලෙන්න මේ රේඛා ඛණ්ඩය අඩුයි. දිග අඩුයි. ඒක මේ වගේ හැඩයක් තියෙනවා. දැන් මෙතන ඉඳන් බලනකොට ඔහොම මේ වගේ මෙහෙම එනවා. ඉසෙඩ් කියන එක මේ පැත්තට එද්දි මේ රේඛා ඛණ්ඩයේ දිග ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා මේ ලම්බ දුරේ තමයි හරියටම කෙටිම දුර ලැබෙන්නේ මෙතනදී. ආයේ මේ පැත්තට එද්දි වැඩි වෙනවා. එහෙනම් මේ ලම්බ දුර තමයි ඔයගොල්ලෝ ගන්න ඕන. ඒතර මේ ඉසෙඩ් ඍණ පහ කියන එකේ පහ තියෙන්නේ මෙතන. ඉසෙඩ් කියන්නේ මේ රේඛාව උඩ තියෙන ඕනම ලක්ෂයක්. දැන් මේ හරිය දෙන්නේ ඉසෙඩ් වැඩි මේ දුර වැඩි. දුර අවම වෙන්නේ මෙතන. එහෙම නැත්නම් ඉසෙඩ් ඍණ පහේ මාපාංකයේ අවමගය ලැබෙන්නේ මෙන්න මෙතන. ඒතර මෙතනට අනුරූප ඉසෙඩ් අගය තමයි අපි හොයන්න ඕන. ඒතර මේක අපිට x ධන iy ආකාරයෙන් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මේ දිග 3යි. මේ කෝණය 60යි. ඕගොල්ලෝ ඉස්සලා pq හොයාගත්තොත් හරි. මේ ලක්ෂයේ තාත්වික කොටස හොයන්න පුළුවන් මේ දිගෙන්. මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන මේ දිගෙන්. අතාත්වික කොටස කියන්නේ මේ උස. හරි. මේක තමයි x මේක තමයි y. ඒතර අපි කොහොමද කරන්නේ මේක? pq හොයාගන්න පුළුවන්. ඒතර 3යි මේ පුළුවන් pq හොයන්න. මේකේ මත තියන්න මේ ලොකු ත්‍රිකෝණේ කර්ණය මේක. ඒතර මේක තමයි 5 බෙදීම 3 මේක තමයි බද්ධ පාදය. ඒතර pq කියන්නේ 3යි cos 5 බෙදීම 3. cos 5 බෙදීම 3 කියන්නේ භාගයයි. ඒතර මේක 3 බෙදීම 2යි. ඒතකොට ඔයගලන්ට කෙලින්ම දැන් පුළුවන් මේකේ තාත්වික කොටස ලියන්න. දෙක කොහොමත් එකතු වෙනවා. දෙක ධන pq cos 30 ගත්තොත් cos 60 ගත්තොත් ඒතර මේ හරිය මේ වගේ තැනකට තමයි වදින්නේ. අපි හරියට මේක දන්නේ. ඒතර මේක තමයි මේකේ තාත්වික කොටස. අතාත්වික කොටස කියන්නේ මේක. ඒක මොකද්ද? pq sin 60. මේක දෙක ධන මේක pq නේ. මේ කෝණේ 60ක් හින්දා මේක බද්ධ පාදයේ cos 60 මේක sin 60. එහෙනම් උගලන්ට ලියන්න පුළුවන් x ධන iy ආකාරයෙන් මෙන්න තාත්වික කොටස දෙක ධන pq cos 60 ධන i වතාවක් මේ උස කියන්නේ pq sin 60. මෙන්න. ඊට පස්සේ again ආදේශ කරන්න තියෙන්නේ cos 60 කියන්නේ භාගයයි sin 60 කියන්නේ මූල 3ට 2යි. මේක පොඩ්ඩක් සුළු කරාම උගලන්ට මෙන්න මේ සංකීර්ණ සංඛ්‍යාව ලැබෙනවා. ඒතර මේක තමයි මේ ඉසෙඩ් ඍණ පහේ මාපාංකය කුඩා වෙන, ඒ කියන්නේ කුඩාම වෙන අනුරූප සංකීර්ණ සංඛ්‍යාව. හරි? හරි අපි එහෙනම් ඊගව ගැටලුවටත් යමු. මේ ගැටලුව මේක තමයි අන්තිම ගැටලුව. මේකේ තියෙන්නේ ආග්‍රණ සටහනක මෙන්න මේ පතය. මේක මතකයි උගලන්ට අපි දෙවෙනියට ගත්ත පතය. මේ තියෙන වෘත්තයක්. දෙක තමයි කේන්ද්‍රය. මේ දෙකෙන් කියවෙන්නේ අරය. ඒතර මේක සපුරාලන ඉසෙඩ් සංකීර්ණ සංඛ්‍යාව මගින් නිරූපණය කරන පතේ අඳින්න ඕන. ඒතර හරි ලේසි. අරය මේක තමයි කේන්ද්‍රය. කේන්ද්‍රය 2යි, අරය 2යි. එන හරියට මේ දිග දෙකින්ද මේ හරහා යන්න ඕනේ. මෙන්න මේක තමයි මේ වෘත්තය. ඒතර මේක තමයි ඉසෙඩ් ඍණ දෙකේ මාපාංකය සමාන 2 කියන වෘත්තය. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න ඕන මොකද්ද? ඒ මත ඉසෙඩ් ඍණ 7 මාපාංකය උපරිම වන අගය. ආපහු ඔයගොල්ලෝ හිතන්න ඕන ඉසෙඩ් හා 7. ඉසෙඩ් ඍණ 7 කියන්නේ මොකද්ද? ඉසෙඩ් හා 7 අතර ඒ ලක්ෂ දෙක යා කරොත් එන රේඛා ඛණ්ඩයේ දිග තමයි මේ මාපාංකය කියන්නේ. හරි? ඒක අපි අර සටහනේ මුලින්ම බලපු එක. ඒතර මේ තියෙන ඉසෙඩ් හා 7 කියන සංකීර්ණ සංඛ්‍යා මගින් නිරූපණය කරන ලක්ෂ දෙක යා කරන රේඛා ඛණ්ඩයේ දිග. එහෙනම් දැන් 7 තියෙන්නේ මෙතන. තාත්වික අක්ෂයේ උඩ. ඒතර මේ හරිය ගත්තොත් කීයද දිග? ඔයගලන්ට පේනවා දැන් මෙහෙම වෙනස් වෙනවා. දැන් වෘත්තය මෙහෙම තියෙනකොට 7 මෙතන තියෙන්නේ. මෙන්න මේ වගේ. මේ දිග ඉසෙඩ් ලක්ෂය වෙනස් වෙද්දි මේ දිග වෙනස් වෙනවා. මෙතන තමයි අඩු මගය තියෙන්නේ. මේක තමයි අවමගය. ආසන්නයේම තියෙන මේ කේන්ද්‍රයේ කෙලින් මෙහෙම රේඛාවක් ගැහුවොත් එන එක තමයි ළඟම තියෙන්නේ. මෙතන තමයි ඈතම තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක යා කරද්දී අපිට ලැබෙන දිග තමයි මේකේ උපරිම අගය.
ඇත්තේ මේ ලක්ෂ්‍ය දෙක යා කරද්දී අපි ගත්තොත් මේක තමයි අඩු මාර්ගය. මේ හරි මේ මැද දිග වෙනස් දිගවල් හම්බෙනවා. මෙතනට තමයි මේ මොකද මේක උඩ තමයි ඉසෙට් තියෙන්නේ. අර පතේ මගින් කියවෙන ඉසෙට් තියෙන්නේ මේ අර සමීකරණ මගින් කියවෙන ඉසෙට් තියෙන්නේ මේ පතේ උඩ. එතකොට මෙතන තිබුණොත් අඩු මගේ හම්බෙනවා මේ ළඟයි මේ දෙක. අපි අහන්නේ මේක උපරිම වන. එතකොට මේක ඈතින්ම තියෙන මේ ලක්ෂ්‍ය. මෙන්න මේ දෙක අතර දුර තමයි ඉසෙට් ඍණ 7 මාපාංකයේ මැක්සිමම්. එහෙනම් තමයි උපරිම වෙන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතන තියෙන දිග අපි දන්නවා බරලා කියන්න පුළුවන්. මේක 0යි මෙතන 7යි. එහෙනම් මේ දිග වෙන්නේ 7ක්. හරි. අපි ඊගා වීඩියෝ එක බලමු තව ගැටලු කීපයක්. ඒතකොට ඒ ටික කරායින් පස්සේ ඔයගොල්ලන්ට සංකීර්ණ සංඛ්‍යා වලින් පියවල පළවෙනි පේපර් එකේ අහන ගාන ලීසියම හදන්න පුළුවන්.